නියෝජ්‍ය කතානායකතුමනි, ඇමරිකාවේ කළු ජාතික ප්‍රජාවගේ විමුක්ති සටනේ නායක මාටින් ලූතර් කිං මැතිතුමා විටක ප්‍රකාශ කරා, our lives begin to end the day we become silent about things that matter. අවධානයට යොමු විය යුතු කරුණු පිළිබඳව අප නිහඬ වූ දිනය යනු අපගේ ජීවිත අවසානය ආරම්භ වන දිනය. එනිසා අද මේ සාකච්ඡාවට භාජනය වෙන අයවැය ඉතාමත්ම වැදගත් කාරණාවක්, මැනවින් සාකච්ඡාවට භාජනය විය යුතු කාරණාවක්. කොහොමද අපි මේ ඉදිරිපත් කරපු අයවැය තක්සේරු කළ යුත්තේ? මොකද්ද මේ අයවැයේ සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව ලිට්මස් පරීක්ෂණය විය යුත්තේ? අපි විශ්වාස කරන ආකාරයට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් ඉදිරිපත් වුණු රට හදන සෞභාග්‍යයේ දැක්ම කොතෙක් දුරට මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු ජනතා පොරොන්දු අයවැය යෝජනාවල අයවැය ප්‍රතිපත්තිවල ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවනුව, මේ අයවැය වර්තමාන තත්ත්වයට ඔබින ආකාරයට ජනතා විසඳුම් වලට, ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා දී තිබෙනවා. තුන්වෙනුව, මේ අයවැය යම් ස්ථාවර ශක්තිමත් දර්ශනයක් තුළ රට ඉදිරියට ගෙන යන මාවතක ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන කාරණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ඔබට රටක්, රටට හෙටක් 69 ලක්ෂයක් ජනාධිපතිවරණයේදී, 68 ලක්ෂයක් මහමැතිවරණයේදී වර්ම ලබා දුන්නා. සුවිශේෂී වර්මක්, පොරොන්දු ගණනාවක්, ප්‍රතිඥාවන් රැසක් මෙහි අඩංගු වෙලා තිබෙනවා. සමාජයත් සමග ගිවිසුමක් ඇති වුණා. සෝෂල් කොන්ට්‍රැක්ට් එකක් ඇති වුණා. නමුත් අයවැය දිහා බැලුවහම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පිළිබිඹුවන ජනතාවට සාධනීය ක්‍රියාදාමයන් එකක්වත් මේ අයවැය කතාවේ අඩංගු වෙලා නැහැ. ඒක බොහොම කනගාටුවෙන් අපි ප්‍රකාශ කරන්නේ. මහජන අධිකරණ ඉදිරියේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් මේ අයවැයත් පුස්සක් බවට පත් වෙලා තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද රටේ තිබෙන පීඩනකාරී, අසහනකාරී පරිසරය තුළ මහජනතාවට හුස්ම ගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අද ජනතාවට දිය යුතු වෙන්ටිලේටරේ විසන්ධි කරලා, කෝවිඩ් ආසාදිත ප්‍රජාවට අවශ්‍ය වෙන්ටිලේටර් දැඩි සත්කාරක ඇනං අද නැහැ. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පොහොට්ටුවේ වෙන්ටිලේටරය නම් හොඳට වැඩ කරනවා. බොරුවෙන්, මුසාවෙන්, මුලාවෙන්, රැවටීමෙන්, ඇන්දවීමෙන් පොහොට්ටුව නම් තම ඉලක්කය කරා ගිහිල්ලා තියෙනවා. ජනාධිපතිවරණය දින්න, මහමැතිවරණය දින්න, 3-2 දින්න විශ්ව සම්මත කරගත්තා. ද්විත්ව පුරවැසි අයිතිය තහවුරු කරගත්තා. දැන් ඉතින් ජනතාව උන්නත් එකයි මලත් එකයි. ඒක තමයි කනගාටුවෙන් හෝ කිව යුතු අද රටේ යථාර්ථය. මම කැමති මේ සෞභාග්‍යයේ දැක්ම
හැන්සාත් ගත කරන්න ඒ වගේම සභාගත කරන්න මේ අවස්ථාවේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සාමාන්‍යයෙන් අයවැයක් සාකච්ඡාවට භාජනය වෙනකොට මූලික අවධානය යොමු කරන්නේ සාර්ව ආර්ථික විචල්යන් පිළිබඳව, මැක්‍රෝ ඉකොනොමික් ඉන්ඩිකේටර්ස් පිළිබඳව. ඒ වගේම මයික්‍රෝ ඉකොනොමික් ස්ථාවරය ගැනත් සාකච්ඡාවට භාජනය වෙනවා. නමුත් අද නියෝජ්‍ය කතානායකතුමනි තිබෙන්නේ වෙනස් තත්ත්වයක්. අද මොන අයවැයක් ක්‍රියාත්මක කරන්නටත් පෙර රටක ජනතාව ජීවත් කරවන්නට ඕන. රටක් තියෙන්නට ඕන. ගරු කතානායකතුමනි, මම මේ අවස්ථාවේ මාටින් ලූතර් කිං ඒ විරුවාණන්ගේ ප්‍රකාශයක් ගෙනහැර දක්වන්න කැමති. එතුමා කියනවා to ignore evil is to become accomplice to it. නපුර නොසලකා හැරීම යනු එම නපුරේම හවුල්කරුවන් වීම. ඒ නිසා මේ කුරිරු නපුරු වසංගතය කනගාටුවෙන් හෝ කියන්නට ඕන, එයට දැක්විය යුතු අවධානය මේ අයවැයෙන් සම්පූර්ණයෙන්ම පැහැර හැරලා තිබෙනවා. සාමාන්‍යයෙන් COVID-19 පරාජය කරන්නට, මර්ධනය කරන්නට, කළමනාකරණය කරන්නට ගන්නා වූ කටයුතු පිළිබඳව අයවැය කතාවේ සෑහෙන වෙන්කිරීමක් තියෙන්නට ඕන. අයවැය කතාවෙන් එවන් ප්‍රමුඛතාවයක් ලබා දීලා නැtei කියන එක කනගාටුවෙන් හෝ කිව යුතුයි. ඇයි එහෙම ප්‍රමුඛතාවයක් ලබා දීලා නැත්තේ? මේ වර්තමාන රජයට කොවිඩ් ප්‍රශ්නය ගැන උනන්දුවක් නැහැ. උවමනාවක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ. මොකද්ද හේතුව? තමන්ගේ වැඩේ කරගත්තා. දැන් හිතාගෙන ඉන්නව බොහෝ දෙනා අවුරුදු කිහිපයකට හරි ඔක්කොම හරි කියලා. තමන්ට රිසිසේ කටයුතු කරන්නට බලය ලැබිලා තිබෙන නිසා කොවිඩ් මර්ධනයට අද ලැබිලා තිබෙන්නේ ඉතාමත්ම අඩු අවධානයක්. මේක කනගාටුදායක තත්ත්වයක්. පියහන්න කැමති මේ රජයෙන් කොවිඩ් මර්ධනය කිරීම සඳහා කෝ ඒ මෙවලම් ටික, කෝ ක්‍රමෝපායික මෙවලම් ටික, කෝ ස්ට්‍රැටජික් ටූල්ස් ටික, මොකද්ද වෙන්ටිලේටර් හිඟයට විසඳුම? මොකද්ද ICU ඇනන්, දැඩි සත්කාරක ඇනන් හිඟයට විසඳුම? මොකද්ද PCR යන්ත්‍රවල, පරීක්ෂණ යන්ත්‍රවල හිඟයට විසඳුම? මොකද්ද PCR පරීක්ෂණ රටේ අඩුවෙන් ක්‍රියාත්මක වීමට තියෙන විසඳුම? මේ එකඳු ප්‍රශ්නයකටවත් රජයට ප්‍රගතිශීලී විසඳුමක් නැහැ. පැහැදිලි විසඳුමක් නැහැ. පිරිසිදු උත්තරයක් නැහැ. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් ලෝකයේ තරඟෙට එන්නත් නිර්මාණය වෙනවා, බෙහෙත් නිර්මාණය වෙනවා. ෆයිසර් ආයතනය, බියොන්ටෙක් ආයතනය ඒකාබද්ධව 95%ක සාර්ථකත්වයක් තිබෙන එන්නත නිර්මාණය කරලා තිබෙනවා. මොඩර්නා තවත් එන්නතක් නිර්මාණය කරලා තිබෙනවා 95%ක සාර්ථකත්වය තුළ. ඊයේ දවසේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කියනවා ඒ අයත් මේකට හොඳ සාර්ථක විසඳුමක් නිර්මාණය කරලා තිබෙනවයි කියලා. මං අහන්න කැමතියි. නිකමටවත් මේ වර්තමාන රජයේ ඒ ආයතන සම්බන්ධ කරගෙන අපේ රටේ සමස්ත ජන ප්‍රජාවට අවශ්‍ය ඒ එන්නත් ප්‍රමාණය ලබා ගැනීම සඳහා කතා කරලා තියෙනවද? සාකච්ඡා කරලා තියෙනවද? මූලික ගිවිසුම් වලට එළඹිලා තිබෙනවද? මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
යුරෝපා හවුල, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානී ඇතුළු ලෝකේ රටවල් රාශියක් දැනටමත් මේ ආයතන සමග ගිවිසුම්ගත වෙලා හමාරයි. එන්නත් මාත්‍රා මිලියන ගණනක් ඒ රටවල් වලට ඇනවුම් කරන්න. ඒ වැඩේ කරලා ඉවරයි. දැන් එතකොට අපි මේ එන්නත් ලබා ගැනීමේ පොලිමේ ඉන්නේ අගට. ඒ මොකද මේ රජය කාර්යක්ෂම ලෙස උනන්දුවෙන් කටයුතු කරලා නැහැ. මේ එන්නත් ගිවිසුම් වලට ප්‍රවේශවන්න. මම දන්නේ හිතලවත් තියනවද කියලා. හැබැයි එන්නත් ගැන කතා කරනකොට බෙහෙත් ගැන කතා කරනකොට උසුළු විසුළු කරන්න පුළුවන්. මම කියන්න කැමති නියෝජ්‍ය කතානායකතුමනි මේ වසරේ ජනවාරියේ පෙබරවාරියේ ඉඳලා කියපු හැම දෙයක් හැම ඉස්පිල්ලක් පාපිල්ලක්ම සත්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. හැබැයි ආණ්ඩු පාර්ශ්වයේ කරේ උසුළු විසුළු කිරීම, මඩ ගැසීම, අර වෙනමම මුදලට ට්‍රෝල් ෆාම් අරගෙන සමාජ මාධ්‍ය ජාලවල කෘත්‍රිම කොමෙන්ට්ස් දැමීම, අන්න ඒකට නම් මේ ආණ්ඩුව බොහොම දක්ෂයි. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම පෙන්වලා දෙන්න කැමතියි. අපි කැමති මේ රජයට උදව් කරන්න. බැරි වෙලාවත් මූල්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් මේ එන්නත් ඇනවුම් කිරීමේදී එන්නත් ලබා ගැනීමේදී මම මේ රජයට උපදෙස් දෙනවා කැනඩා රජයට කතා කරන්න. මම ඒ තොරතුරත් සභාගත කරනවා, හැන්සාට් ගත කරනවා. කැනඩාව ලෑස්ති. දැන් මේ කැනඩාව Tamanගේ රටට ඒ එන්නත් ටික ඇනවුම් කරලා තමයි. කැනඩාවේ අතිරික්තයක් තියෙනවලු. ඉතින් මම යෝජනා කරනවා අපේ විදේශ ඇමතිතුමත් ඉන්නවා මේ සභාවේ. අඩුම ගානේ කැනඩාවේ නියෝජිතවරයාට කතා කරලා මේ අතිරික්තයක් තියෙන එන්නත් ටික හරි අපේ රටට ලබා ගන්නට රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමකට එළමෙන්න මේ උදව්වක් කරන්න තමුන්නාන්සලාට මම මේකත් හැන්සාට් ගත කරනවා, සභාගත කරනවා. අඩුම ගානේ මේ කාරණාවෙන්වත් පොඩි අධ්‍යයනයක් ලබා. දැන් ලෝකයේම එන්නත් ගැන කතා කරනකොට, එන්නත් ඇනවුම් කරනකොට, එන්නත් පිළිබඳව සාකච්ඡා කරනකොට, ගිවිසුම් ගහනකොට අපේ රටේ මොනවද වෙලා තියෙන්නේ? ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිප දෙනෙක් දේශීය පැණි වෙලෙන්දම් බවට පත් වෙලා. දැන් පැණියක් උස්සගෙන යනවා. මේක හරිද? පැණි වෙලෙන්ද බවට පත් වෙලා. ලෝකයේ මේ තරම් එන්නත් ගැන කටයුතු කරනකොට රජයේ ඇතුළෙන්ම ස්වකීය සුපසිද්ධිය සුපසාධනය උදෙසා පැණි වෙලෙන්ද ජාවාරම්කාරයෝ නිර්මාණය වෙලා තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද රටට වෙන්ටිලේටර් වෙනුවට, කිඩ්නි ඩයලිසිස් මැෂින්ස් වෙනුවට අද සිදු වෙලා තියෙන්නේ මොකද්ද? ඒ උපකරණ ගෙන්නන්නට ටෙන්ඩර් කැඳවන්නේ නැහැ. අද ටෙන්ඩර් කැඳවන්නේ කලගෙඩි ඇනුවුම් කරන්නයි, මුට්ටි ඇනුවුම් කරන්න. කලගෙඩියෙන් මුට්ටියෙන් බෙහෙත් ටික හරියනවයි කියලා හිතාගෙන කටයුතු කරන්නේ. නමුත් රටට අවශ්‍ය වෙන්ටිලේටර් ප්‍රමාණය නැහැ. කිඩ්නි ඩයලිසිස් ප්‍රමාණය නැහැ. මේ කොරෝනා තත්ත්වය තුල මොකද්ද සිදුවෙන අසික්කිතම ක්‍රියාවලිය? ජනතාවගේ දුක කඳුල වේදනාව, රෝගී තත්ත්වය, ජනතාවගේ මලකණන් උඩින් අද මුදල් ගරන කොරෝනා ජාවාරම් ලුම්පන් ධනපති පැලැන්තියක් අද නිර්මාණය වෙලා. අද උපකරණ වලින්, ටෙස්ට් කිට්ස් වලින් මුදල් හොයන ඩොලර් කාක්කන් වෙන්න හදනවා යම් ලුම්පන් ව්‍යාපාර පැලැන්තියක්. බෙහෙත් වලින් කෝටි ප්‍රකෝටිපතියන් වෙන්නට හදන මේ වර්තමාන රජය ගෙනෙන්නට ගුවන් යානා පිටින් අපේ රටට ඇවිල්ලා, එතකොට නම් කිව්වේ රට විරුවන් කියලා. අද රට විරුවන් අසරණ විරුවන් බවට පත් කරලා තිබෙනවා මේ රජය. ඒ ගුවන් ටිකට් පතෙනුත් ගහනවා. මෙහෙට ඇවිල්ලා කරන නිරෝධායන ක්‍රියාවලියනුත් ගහනවා. හෝටලෙනුත් ගහනවා. දැන් අලුත්ම ජාවාරමක් නිර්මාණය වෙලා කොරෝනා බිස්නස්, කොරෝනා ව්‍යාපාර.
මලමිනියුඩින් ජාවාරම්කරුවන් වීම අපි වහාම නතර කරන්නට ඕන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ තිබෙන්නේ නිදහස් නොමිලේ සෞඛ්‍ය ප්‍රතිපත්ති. ඒකට අපි අත තබන්නට කිසිසේත් මෙඩ තියන්නේ නැහැ. අපේ රටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබා ගැනීම මේ රජයේ වගකීමක්. අපේ රටට අවශ්‍ය එන්නත් ටික ලබා ගන්නවා පමණක් නොවේ. මේ රටේ සියලුම ජන කොට්ටාස්වලට සෑම සියලු දෙනෙකුටම ඒ නොමිලේ ලබා දෙන්නට රජය කටයුතු කරන්නට ඕන. එය එසේ කරන තෙක් මම මේ අවස්ථාවේ කියනවා සමගි ජන බලවේගයේ අපි එන්නත් ටික නොමිලේ ලබා දෙනකන් ජනතාවාදී අරගලයක අපි පොදු ජනයා වෙනුවෙන් නිරත වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කොරෝනාව අපිට මර්ධනය කරන්නට පුළුවන්. ඒ කළමනාකරණය කරන්නට පුළුවන්. මට මතක් වෙනවා වින්ස්ටන් චර්චිල් අගමැතිතුමා දෙවෙනි ලෝක මහා සංග්‍රාමයේ ඊ타මත්ම අන්ධකාර අවස්ථාවක අමාරු අවස්ථාවක එතුමා කිව්වා, it is no use saying we are doing our best, you have got to succeed in doing what is necessary. අපි අපේ කටයුතු ඊ타මත් හොඳින් කරන්නේ යයි කීමෙන් පළක් නැත. ඔබ විසින් අවශ්‍ය දේ සැබවින්ම කළ යුතුව පවතී. වින්ස්ටන් චර්චිල් මැතිතුමාගේ ඒ උදාරතර අදහස් සමග අපි විශ්වාස කරනවා මේ කොරෝනා ප්‍රශ්නෙන් අපිට ගොඩ එන්න පුළුවන්. ගරු කතානායකතුමනි, ගරු මුදල් අමාත්‍යතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරා ගමේ පිළිසඳරක් තිබ්බලු. පිළිසඳරෙන් ආපු යෝජනා ටිකයි මේ අයවැය තියෙන්නේ කියලා එතුමා කියනවා. මම එතුමාට කියන්න කැමති පිළිසඳර නෙවෙයි වැදගත් වෙන්නේ, සෞභාග්‍යයේ දැක්ම. ඒකයි වැදගත් වෙන්නේ. මේ රජයේ වගකීමක් තිබෙනවා මේ රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න. ඒ අයිතිය පැහැර අරගෙන තිබෙනවා. ආපු දවසේ ඉඳලම දේශපාලන පරිගැනීම් කරේ. රැකියා අහිමි කරා. ජීවනෝපායන් අහිමි කරා. නිවාස අධිකාරියේ 2500ක්. ව්‍යාපෘති සහකාර 6800ක්. පුරා විද්‍යා ශාස්ත්‍රයේ 1500ක්. ඛනිජ සංස්ථාවේ 167ක්. ගමනාගමන මණ්ඩලයේ උසස් වීම් 1500කගේ. ඩෙන්ගු ශාස්ත්‍රයේ 1100කගේ. මේව නැති කරලා තිබෙනවා. උසස් වීම් නැති කරලා. ඈත ස්ථානවලට මාරු කිරීම කරලා. ජාතික සේවක සංගමේ, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ, ජාතික වතුකම්කරු සංගමේ, අධ්‍යාපන සේවක සංගමේ මේ වෘත්තීය සමිතිවල සමාජිකින්ගේ රැකියා අයිතිය අහිමි කරලා, ජීවත් වීමේ අයිතිය අහිමි කරලා. මේක වැරදි. ආපු හැටියම කරේ මේ පරිගැනීම. සුපිරි ධනවතුන්ට දැවැන්ත බදු සහන ලබා දුන්නා. ඒක තමයි ආපු හැටියේ කරපු පළවෙනි කාර්යය. එහෙම කරලා රාජ්‍ය ආදායම අහිමි කරගත්තා. මොකද්ද රාජ්‍ය සේවකින්ට කරේ? රණුග්ගේ කමිටු වාර්තාවෙන් 3000 සිට 24000 දක්වා වැඩි කරපු ඒ වැටුප් ටික ආපු හැටියම මේ රජය අහිමි කරා. විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකින්ට ලබා දෙනවා කියපු 15000 අපි වෙන් කරලා තිබුණේ ඒකත් නතර කරා. ඒ විතරක් නෙමෙයි, විශේෂ කැබිනට් පත්‍රිකාවක් ගෙනල්ලා විශ්‍රාමික ප්‍රජාවට වෙන් කරලා තිබුණු ඒ මූල්‍ය ශක්තිය එක පෑන් පාරෙන් අහිමි කරා. මන් දැන්වත් ඉල්ලීමක් කරනවා මේ රජයෙන්. අඩුම තරමින් මේ කොරෝනා තත්ත්වය අවබෝධ කරගෙන මේ කොරෝනා තත්ත්වය පිළිබඳව හදවත උණු වෙලා, හදවත සසල වෙලා
මේ මිනිස්සු ගැන හිතලා මේ පරිගැනීම වලට ලක්ුණු සියලුම දෙනාට ඒ රැකියා අවස්ථාව ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න. අර අපි වැඩි කරපු පඩි ටික කරුණාකරලා ලබා දෙන්න. විශ්‍රාමිකින්ට ලබා දෙන්න. රාජ්‍ය සේවකින්ට රණුගේ වාර්තාවේ සහන ටික ලබා දෙන්න. විධායක නිලධාරීන්ට ඒ සහන ටික ලබා දෙන්න. නියෝජ්‍ය කතානායකතුමනි රජයෙන් ඉල්ලීමක් කරනවා ඊර්ෂ්‍යාව කුහකකම ක්‍රෝධය වෛරය කේන්ද්‍ර කරගෙන රටෙන් පලිගන්න එපා. රටේ ජනතාවගෙන් පලිගන්න එපා. දැන් අර අපේ ගරු අගමැතිතුමා කියනවා අයවැය කතාවේ 47 වෙනි පිටුවේ මේ රටේ පොදු ජනතාව සහනාධාර හෝ නොමිලේ කිසිවක් රජයෙන් ඉල්ලා සිටින්නේ නැහැ කිය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඉල්ලීමක් කරනවා මේ රාජ්‍ය පාර්ශ්වයේ සියලුම දෙනාට පොඩ්ඩක් අර අභයාරාම විහාරස්ථානයට ගිහිල්ලා ගෞරවනීය වන්දනීය අතිපූජනීය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේගෙන් පොඩ්ඩක් ප්‍රශ්න කරලා අහන්න. අද වීඩියෝවක් එළියට දාලා තියෙනවා. ආනන්දාරාමයේ ළඟ ඉන්නවා පොලිමේ පන්සලෙන් ඇවිල්ලා ඉල්ලනවා සහන ටික. සමාවෙන්න අභයාරාම විහාරස්ථානේ. සමාවෙන්න වැරදීමක්. අභයාරාම විහාරස්ථානයේ නායක ස්වාමින්වයන් වහන්සේ මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේ අර වීඩියෝ පොඩ්ඩක් බලන්න. පොලිමට ඉන්නවා සහන ඉල්ලලා. මෙතන අයවැය කියනවා මිනිස්සු සහන ඉල්ලන්න හැල්ලු. මේ වෙන කොහටවත් නෙමෙයි අභයාරාමයටම ගිහිල්ලා බලන්න. සුපුරුදු තැනනේ. ගෞරවනීය වන්දනීය නායක ස්වාමින්වයන් වහන්සේ බැහැදකලා උන්වහන්සේ ඒ ඉදිරිපත් කරන යෝජනා දේශනා බලය ලැබුණයින් පස්සේ පයට පෑගෙන දූලි තරම්වත් ගණන් ගන්නේ නැතුව ඉන්නේ නැතුව කරුණා කරලා උන්වහන්සේ ළඟට ගිහිල්ලා දන නමස්කාර පූර්වකව රටේ ජනතාවගේ හදවත දුක කඳුල වේදනාව ඒ කැකෑරෙන කැක්කුම පිළිබඳව අවබෝධයක් ලබා ගන්නයි කියලා අපි ආණ්ඩු පාර්ශ්වයේ තමුන්නාන්සේලාගෙන් ඉල්ලීමක් කරා. සහන ටික නම් දුන්නා. පෝසතුන්ට දුන්නා. ගිය අවුරුද්දේ දෙසැම්බරේ මොනවද දුන්නේ? බදු සහන. මොනවද දීලා කරේ? රටේ රාජ්‍ය ආදායමට රුපියල් බිලියන 600ක් සහ රුපියල් බිලියන 800ක් දක්වා රාජ්‍ය ආදායම නැති කරගත්තා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි බලන්න එංගලන්තයේ මුදල් ඇමතිතුමා Chancellor of the Exchequer රිෂි සුනක් මොනවද එතුමා කරන්නේ? එංගලන්තයේ ෆර්ලෝ කියලා වැඩසටහනක් ආරම්භ කරලා හැම ආයතනයකම වැඩ කරන හැම පෞද්ගලික ආයතනයකම සේවය කරන හැම පුද්ගලයෙකුගේම වැටුපෙන් 80%ක් රජය ගෙවනවා. අන්න ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ්, අන්න මූල්‍ය උත්තේජක පැකේජ්. මම අහන්න කැමතියි කෝ මේ 69 ලක්ෂයකගේ 68 ලක්ෂයකගේ ජනාධිපතිවරණ මහමැතිවරණ ආශිර්වාදය තුල ඒ මහා දැවැන්ත ජයග්‍රහණය තුල මේ නිර්මාණය වුණු ජනතාවාදී ජනහිතකාමී ප්‍රගතිශීලී ආණ්ඩුවේ කෝ ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ්, කෝ මූල්‍ය උත්තේජක පැකේජ්. බොහෝ දෙනෙකුට ජීවනෝපාය අහිමි වෙලා, ආර්ථික කේන්ද්‍රස්ථාන අඩපණ වෙලා, කර්මාන්ත පද්ධතිය සහ මුලින්ම කඩා වැටිලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි කොවිඩ් නිසා නවතම මාදිලියේ දුප්පත්කමක් නිර්මාණය වෙලා අද අපේ රටේ කොවිඩ් දුප්පත්කම නිර්මාණය වෙලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ෆුඩ් පවර්ටි ආහාර දරිද්‍රතාවය, ඉන්කම් පවර්ටි ආදායම් දරිද්‍රතාවය, චයිල්ඩ් පවර්ටි දරුවන්ගේ දරිද්‍රතාවය, විමෙන්ස් පවර්ටි කාන්තා දරිද්‍රතාවය අද බරපතල තත්ත්වයකට ප්‍රවේශ වෙලා තිබෙනවා. චයිල්ඩ් පවර්ටි ගැන කතා කරනකොට අද විශ්ව ළමා දිනය, එක්සත් ජාතීන්ගේ විශ්ව ළමා දිනය, ළමා අයිතීන් සුරක්ෂා කරන දිනේ අද දවස. නමුත් අපිට අද දවසේ
ළමා අයිතීන් ගැන කතා කරනකොට ළමා දරිද්‍රතාවය ගැන කතා කරනකොට අපේ රටේ තත්ත්වය බොහොම කනගාටුදායකයි. මං කැමති හැන්සාට් ගත කරන්න සභාගත කරන්න මේ අවුරුද්දේ මැයි මාසේ යුනිසෙෆ් ආයතනය කරපු සමීක්ෂණය. මොකද යුනිසෙෆ් ආයතනය මේ අවුරුද්දේ මැයි මාසේ කියන්නේ අපේ රටේ පවුල් පරපුරෙන් පවුල් ප්‍රමාණයෙන් 30% ආහාර පාරිභෝජනය අඩු කරලා මේ කෝවිඩ් ප්‍රශ්නය නිසා මම මේ වාර්තාව හැන්සාට් ගත කරනවා සභාගත කරනවා විශේෂයෙන්ම අපේ රජයේ නියෝජිතින්ට මේක කියවන්න. 30% අඩුවෙන් ආහාර ගන්න. ඒ 30% නුත් 80%ක් ප්‍රෝටීන් ආහාර වර්ග මස් මාළු බිත්තර කිරි ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම අඩු කරලා 54%ක් එළවලු සහ පළතුරු පාරිභෝජනය අඩු කරලා දැන් කොවිඩ් වලට පෙර අපේ රටේ දරු පරපුරෙන් 39%කට යකඩ සහිත ආහාර ලබා ගැනීමක් සිදු වුණේ නැහැ. මේ යුනිසෙෆ් ආයතනය කරන ගවේෂණ සහ සමීක්ෂණ දැන් කොවිඩ් වලට ඉස්සෙල්ලා අපේ රටේ දරු පරපුරෙන් 39% යකඩ සහිත ආහාර ගත්තේ නැත්නම් දැන් කොහොමද ඇතිද? දැන් කොයිතරම් අසරණ තත්ත්වයකට අවිල්ලා තියෙද? දැන් යුනිසෙෆ් ආයතනයේ අපේ රටේ නියෝජිත ටිම් සටන් මැතිතුමා මෙහෙම කියනවා. එතුමා ඇත්ත වශයෙන්ම රජය ආරම්භයේදී ප්‍රශංසාවට ලක් කරලා කියනවා බොහොම හොඳයි. අර අප්‍රේල් මාසයේ මැයි මාසයේ 5000 දුන්න එක ගැන. හැබැයි එතුමා කියනවා මේක ස්ථාවරව සාර්ථකව ක්‍රියාත්මක වෙන්නට නම් තවත් අමතර මාස 6ක් මේ 5000 ලබා දෙන්නට ඕන. ලැබුණද? ලබා දුන්නද? ඇත්ත වශයෙන්ම නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම කනගාටුදායක කාරණා මොකද්ද? අද විශ්ව ළමා දිනයේ දවසේ අපේ රටේ ළමා දරිද්‍රතාවය child poverty පිළිබඳව අපේ රටේ සංඛ්‍යාලේඛන නැහැ. අඩුම ගානේ ඒක ගැන හිතන්නවත් පටන් ගත්තේ අපේ ආණ්ඩුව කාලේ 2019 මාර්තු මාසේ සෙපා ආයතනය Census and Statistics ආයතනය Oxford Poverty and Human Development Institute ආයතනය මාර්තු මාසේ රවුන්ඩ් ටේබල් කොන්ෆරන්ස් එකක් තියලා ආරම්භ කරා. නමුත් අද දවස වෙනකොට child poverty පිළිබඳව කියන මාතෘකාව සම්පූර්ණයෙන්ම මේ රජය පැත්තකට දාලා තිබෙනවා. මේ child poverty ළමා දරිද්‍රතාවයේ ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන්ම කෘෂිකාර්මික දීවර කම්කරු රැකියාවක් කළ නොහැකි වයස්ගත කොට්ටාසවල තමයි මේ child poverty ප්‍රශ්නේ තිබෙන්නේ. අඩුම ගානේ දැන්වත් මේ දරිද්‍රතාවයන් පිළිබඳව ආහාර දරිද්‍රතාවය ඒකාගේම ආදායම් දරිද්‍රතාවය ඉන්කම් poverty ආදායමක් නැති නිසා ඇතිවෙන දරිද්‍රතාවය child poverty ඒ වගේම විශේෂයෙන්ම අවදානම් සහිත ජන කොට්ටාසයක් වෙන අපේ රටේ කාන්තා පරපුර 51.5%. එයාගේ ආර්ථික අවස්ථාවන් අඩු වෙලා ආර්ථික අවපාතයේ වැඩියෙන්ම කාන්තා පාර්ශවයට බලපාලා. ඇත්ත වශයෙන්ම බෙහෙවින්ම අවදානම් තත්ත්වයේ රැකියාවන් කරන අපේ කාන්තා පරපුරේ දරිද්‍රතාවයටත් මේට වැඩි අවදානමක් රජය යොමු කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි බලන්න අද සංචාරක ශේෂ්ත්‍රය දිහා සහ මුලින්ම කඩා වැටිලා අපේ කාලේ අර පාසු ප්‍රහාරයෙන් පස්සේ සංචාරක පොඩ්ඩ කියලා වැඩසටහනක් පටන් ගත්තා. සංචාරක ශේෂ්ත්‍රයේ බොහෝ දෙනෙකුට සේවය කරපු බොහෝ දෙනෙකුට පොලී රහිතව ලක්ෂ 5ක් ලබා දුන්න ණයක්. අද එහෙම වැඩපිළිවෙලක් නැහැ. අද සංචාරක ශේෂ්ත්‍රයට ලබා දෙන සහනයක් නැහැ. සහමුලින්ම ලක්ෂ ගණනක් අනාථ වෙලා. අද කලාකරුවන් අනාථ වෙලා. මහ ලොකුවට කියනවා කලාකරුවන්ට රැකවරණය දෙනවයි කියලා, ශක්තිය දෙනවයි කියලා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ට, මහ පරිමාණයේ කර්මාන්තකරුවන්ට කෝ ලබා දෙන සහන? ණයවාරික ගෙවීම අතීතවල දින එක ඇත්ත. හැබැයි කනගාටුදායක කාරණාව තමයි ඉදිරියේදී මේ ණයවාරික තවත් වැඩි කරලා ගෙවන්න සිද්ධ වෙනවා මේ කර්මාන්තකරුවන්ට. මේ අයට ලබා දෙන්නට ඕන ණය සහන පමණක් නෙවෙයි ආධාර සහනත් අර එංගලන්තයේ ඇමරිකාවේ ලබා දෙනවා වගේ අපේ රටේ ක්‍රියාත්මක කරන්නට ඕන.
බොරුවට ඇවිල්ලා ඔළුව කසකස ඉන්නට බෑ. අනේ අපිට ජාතික ආදායම රාජ්‍ය ආදායම අඩු වෙලා අපි කෝටිපතියන්ට ප්‍රකෝටිපතියන්ට බදු සහන දුන්නා. ඒකින් ආණ්ඩුවට සල්ලි නැහැ කියලා. ඒ හේතු දක්වන්නට අවස්ථාව නෙමෙයි. අද කනගාටුයි නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පියාණන් ආරම්භ කරපු ඇඟලුම් කම්හල් 200 වැඩසටහන තුලින් අති විශාල ප්‍රමාණයක් Tamanට අවශ්‍ය කනකර ටික ලබා ගත්තා. ප්‍රේමදාස යුගයේ සුද්ධියන්ට ජංගි මහනවයි කියලා දෝෂාරෝමයට ලක් කරලා අවලාදයට ලක් කරපු අද ඇඟලුම් සේවය සහ මුලින්ම කඩා වැටලා පමණක් නෙවෙයි, අද රටේම බහුතර ජනතාවක් කනකර ටික උකස් කරලයි ජීවත් වෙන්නේ. මේ රජයට හිතක් පපුවක් නැද්ද? හදවතක් නැද්ද? ඇයි මෙහෙම දරදඬු වෙන්නේ? මෙහෙම දරදඬු ඍජු සෙලවෙන්නේ නැති තද ස්ථාවරයක් තියාගන්නට අවස්ථාව නෙමෙයි. හදවත උණු වෙන්නට ඕන. ජනතා දුක දැකලා ඒ දුකට පිළියම් යොදන්නට ඕන. ඒකයි 69 ලක්ෂයක් 68 ලක්ෂයක් මැතිවරණ දෙකකදීම ඓතිහාසික වරමක් ලබා දුන්නේ. යකඩ හිතක් තියාගන්න නෙමෙයි. නම්‍යශීලී වෙන්න ඕන. සවන් දෙන්න ඕන. දුක තේරුම් ගන්න ඕන. ජනතා දුකට පිහිටවන්නට ඕන. ස්වයං කියාලාභී නනාත වෙලා ත්‍රිරෝධ රත රියදුරා කඩල වෙලෙන්දා රටකජු වෙලෙන්දා එළවලු පළතුරු වෙලෙන්දා සාරවිත වෙලෙන්දා ඉන්දියප්ප ව්‍යාපාරය කරන අය බත් කඩ ඩේලි වේජ් දෛනික වැටුප් ලාභීන් කුලියට වැඩ කරන අය ගොවිය දීවරයා කම්කරුවා සම්පූර්ණයෙන්ම ජන සමාජයේ අනාතයි. දැන් බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අර ලීසින් වලට දෙන සහනයක් පුස්සක්නේ, බොරුවක්නේ. දැන් ලීසින් සහනය දීලා ඒ නොගයපු ලීසින් එකට අමතර පොලියකුත් අය කරනවා ඒ සහන කාලයෙන් පස්සේ. එතකොට කොහොමද මේක සහනයක් වෙන්නේ? මේක සහනද? මේකද සෞභාග්‍යයේ ඉදිරි දැක්මේ සහනය? මම අහන්න කැමතියි. අද රණවිරුවන්ව සම්පූර්ණයෙන්ම අමතක කරලා රටවිරුවන්වත් අමතක කරලා මතකයිනේ ප්ලේන් වලින් ආවේ දහස් ගණනින් ඡන්දේ දාන්න. අද මොකද්ද වෙලා තියෙන්නේ? ඒ රටවිරුවන්ව පිටරටින් අපේ රටට ගෙන්නනකොට ටිකට් පතේ ඉඳලා ගුවන් ගමන් බලපත්‍රයේ ඉඳලා හෝටල් ගාස්වේ ඉඳලා හැම එකකින්ම ගහනවා ටිකට් හෝටල් ගැහිල්ල. කාගෙන්ද මේ ගැහිල්ල ගහන්නේ? ඡන්දේ දුන්න රටවිරුවගේ. මෙහෙමත් ආණ්ඩුව. ඒ රටවිරුවන් ඒ රටවල් වල අපේ තානාපති කාර්යාල වලට කතා කරනකොට මම මේ කියන්නේ රටවිරුවන්ගේ අඳෝනා. මොනවද අපේ තානාපති කාර්යාල කරන්නේ? දුරකථන විසන්ධි කරනවා. බනිනවා. රවට්ටනවා. සමහර අය ඒ අපේ මව් භාෂාවෙන් කතා කරන්න තෝ ඒ රටවල් වල භාෂාව හදාරලා තියලා ඒ භාෂාවෙන් කතා කරනවා. ඔන්න අපේ තානාපති කාර්යාලය. මං අහන්න කැමති මේකද වියත් ආණ්ඩුව? වියත් ආණ්ඩුවේ වියත් තානාපති සේවය මේකද කියලා මං අහන්න කැමතියි. කො ආබාධිත රණවිරුවන්ට ලබා දෙනවයි කියපු සහන ටික මේ අය වැය නෑ. නිකන් වාක්‍යයක් විතරක් තියෙන මුදල් වෙන් කිරීමක් නැහැ. කො අපේ රටේ දසලක්ෂ ගණනක් ජීවත් වෙන ආබාධිත ප්‍රජාවට ලබා දෙන සහන ටික. ලොකුවට කියනවා දරුවන්ට පෝෂණ මල්ලයි ත්‍රිපෝෂයි දෙනවයි කියලා. ඉතින් ඒක දිය යුතු දෙයක් නේ. ඒක හැම ආණ්ඩුවක්ම දෙන දෙයක් නේ. හැමදාම දෙන දේ මොනවටද අය මේ කතාවේ කියන්නේ? ඇයි මේ ජනතාව රවටන්න හදන්නේ? අද අහස උසට බඩු මිල නැගලා. බඩු මිල ඉහළ ගිහිල්ලා. දැන් මොකද්ද බඩු මිල ඉහළ යාමට මේ රජයට තියෙන විසඳුම? චක්‍රලේඛ ගැසීම. චක්‍රලේඛ ගැසීම. ගැසට් ගැසීම. නියෝග ගැසීම. අනිවාර්යයෙන්ම කියනවා මේ නියෝගය ක්‍රියාත්මක වෙන්නට ඕන. මේක රජයේ නියෝගයක්. මේක චක්‍රලේඛයක්.
මේක රජයෙන් එවන උපදේශක්. නමුත් මහ පොළොවේ යථාර්ථය මොකද්ද? අර පත්තර කඩ බෝතල් කඩ පිරෙන්න දැන් චක්‍රලේඛ තියෙනවා. මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වැඩේ තියෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි මේ චක්‍රලේඛ ගහනකොට ගැසට් ගහනකොට ගැහුවන් පස්සේ තමයි වැඩි වෙන්නේ. ගහන්නේ අඩු වෙන්න. හැබැයි චක්‍රලේඛ මුද්‍රණය කිරීමේ ප්‍රතිඵලය මේව ඉහළට යනවා. බඩු මිල ඉහළට යනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක උද්දච්ච ආණ්ඩුවක්. බොහොම ආඩම්බරකාර ආණ්ඩුවක්. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ ඉඳලා කියපු දේවල් එකකටවත් සවන් දුන්නේ නැහැ. ජනවාරි 24 පෙබරවාරි 5 අපි දැක්ක දේ අපි දුටු දේ මේ උත්තරීතර සභාවට වාර්තා කරා. මුව ආවරණ ගැන කිව්වා. වරාය ගුවන්තොටුපළ ගැන කිව්වා. බෙහෙත් ගැන කිව්වා. පොකුරු ව්‍යාප්තියෙන් සමාජ ව්‍යාප්තිය ගැන කිව්වා. නිරෝධායන නීති ගැන කියනකොට පාර්ලිමේන්තුවට නිරෝධායනයක් අවශ්‍ය නැහැ කිව්වා. මේක පොදු තැනක් නෙවෙයි කිව්වා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජනාධිපතිවරණ දේශපාලන සමයේ මම එක වෙලාවක වේදිකාවේ මම අත හොදගත්තා. ඒ වීඩියෝව ඒ වෙනමම කපලා විවිධ මාධ්‍ය ආයතන පහර පිට පහර ගැව්වා අත හේදුවට. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් 24 පෑම 365 දවසෙම පිරිසිදුව ඉන්නේ කියලා නියෝග දෙනවා. කියපු හැම දෙයක්ම සත්‍ය වෙලා තිබෙනවා. දැන් මේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගන්නට මොකද්ද ආණ්ඩුව කරන්නේ? මේ ආණ්ඩුව මාධ්‍ය මර්ධනයක නියැලිලා තිබෙනවා. දැන් Tamanට Tamanගේ නොහැකියාව, අකාර්යක්ෂමතාවය, බැරි බව, වැඩබැරි ආණ්ඩුව, ෆේල් ආණ්ඩුව, අසමත් ආණ්ඩුව, Tamanගේ අසමත් භාවය වහගන්නට මොකද්ද කරන්නේ? මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්න. ධනුෂ්ක රාමනායක, තිලංක කාර්යවසම්, චිරන්ත අමරසිංහ මේ අය අත්අඩංගුවට ගන්න. අපේ රටේ කතා කිරීමේ නිදහස නැද්ද? භාෂණයේ නිදහස නැද්ද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදයේ 14 එකෙන් මොකද්ද කියන්නේ? අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. මතය පළ කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. මේ ආණ්ඩුවට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් අමතක වෙලා හමාරයි. බොහොම කනගාටුයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි රටක නීතියක් තිබෙනවා. ඒ වගේම රටේ රටවැසියන්ට අයිතියක් තිබෙනවා. අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ උත්තරීතර නීතිය සුරකින්නට අපි කටයුතු කරනවා. සමාජ මාධ්‍ය ජාලාවල නිදහසේ අදහස් ඉදිරිපත් කරන ඒ කිසිම කෙනෙකුට ඇඟිල්ලක් අත තබන්නට සමගි ජන බලවේගය අපි ඉඩ තබන්නේ නැහැ. දැන් ওই මාධ්‍ය ගැන කතා කරනකොට සමාජ මාධ්‍ය ගැන කතා කරනකොට මට කොච්චර ගැහුවද? කොච්චර උසුළු විසුළු කරාද? නමුත් අපි හිංසනය ක්‍රූරත්වය පාවිච්චි කරේ නැහැ මාධ්‍ය මර්ධනය කරන්න. ඒ හැම දෙයක්ම බොහොම සිනහමුසු මුහුණින් බාරගත්තා. නිවැරදි හෝ වැරදි විවේචනයක් අපි බොහොම මධ්‍යස්ථව බාරගත්තා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ කතාවේ අවසන් කොටසටයි ඇවිල්ලා තිබෙන්නේ. මොකද්ද මේ ආණ්ඩුවේ දර්ශනය? දර්ශනයක් තියෙනවද? දර්ශනයක් නැහැ. වැඩපිළිවෙලකුත් නැහැ. ඉලක්කයකුත් නැහැ. හරයකුත් නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මහත්මා ගාන්ධී තුමා විටක කියනවා I cannot conceive of a greater loss than the loss of one's self-respect. ආත්ම ගෞරවය අහිමිවීම තරම් වූ අන් කිසිදු අහිමිවීමක් පිළිබඳව මාහට නම් සිතාගත නොහැක. අද ආණ්ඩුව තමන්ගේ ආත්ම ගරුත්වයක් නැති කරගෙන තියෙන්නේ. මහත්මා ගාන්ධී මැතිතුමා ප්‍රකාශ කරපු ආකාරයට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි විසඳුම මොකද්ද? සමගි ජන බලවේගයේ අපි සතුව විසඳුම තිබෙනවා. අද ප්‍රධාන වශයෙන් ද්විත්ව අභියෝගයක් තිබෙනවා. එකක් කොරෝනා අභියෝගය. අනෙක ආර්ථික අභියෝගය.
මේ ඔක්කොටම පෙර ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි මේ රටට විසඳුමක් සපයන්නට නම් අපි මේ රටේ ජනතාවගේ යථා තත්ත්වය ගෘහයක යථා තත්ත්වය හඳුනා ගන්නට ඕන. වහාම ක්‍රියාත්මක වන පරිදි household income and expenditure survey එක. ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් වහාම ක්‍රියාත්මක කරන්නට ඕන. එතකොට අපිට ගෘහයේ යථාර්ථය අවබෝධ කරගන්නට පුළුවන්. ඒ වගේම මම හැන්සාට් ගත කරනවා සභාගත කරනවා ලංකාවේ ඩෙමොග්‍රැෆික් ඇන්ඩ් හෙල්ත් සර්වේ එකක් කරන්නට ඕන. අවසානයේ කරේ 2016. මේක වහාම ක්‍රියාත්මක කරන්නට ඕන. මේ දෙකම කරනකොට අපිට පුළුවන්කම ලැබෙනවා හැම පවුලක්ම සුරක්ෂිත පවුලක්. හැම පුරවැසියෙක්ම සුරක්ෂිත පුරවැසියෙක් බවට පත් කරන්න. කොරෝනා වෙනුවෙන් අපි බාර දෙන්න ඕනේ කොරෝනා මර්ධන ව්‍යාපාරය අපේ සෞඛ්‍ය විශේෂඥවරුන්ට. ඒ විශේෂඥයින්ට ත්‍රිවිධ හමුදාව පොලිසිය ආරක්ෂක අංශය හොඳ වැඩ කොටසක් කරනවා. ඒ අය හොඳයි ඔය ආරක්ෂමය සෞඛ්‍ය ආරක්ෂමය වැඩසටහන් ඒ බුද්ධි ඒකක උපයෝගී කරගෙන ක්‍රියාත්මක කරන්න. හැබැයි සෞඛ්‍ය ක්‍රියාදාමයේ විශේෂඥවරුන්ට ලබා දෙන්නට ඕන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණෙක් වන මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමා දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ මන්ත්‍රීවරේ මොකක්ද එතුමා කියන්නේ? මෙච්චර වෛරොලොජි ගැන විශේෂඥයෙක් වූ මගෙන් අද වෙනකන් එක වචනයක්වත් අහලා නැහැ කොරෝනා මර්ධන ව්‍යාපාරය ගැන. ඒකයි අද දුක්ඛිත තත්ත්වය. ඒ නිසා ඔබතුමාට තව විනාඩි 3ක් තියෙනවා. මම තව පොඩි විනාඩි ප්‍රමාණයක් ගන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම මම ඔබතුමාට කියන්න කැමතියි 1929 ලෝක ආර්ථික අවපාතයක් ආවා. The Great World Economic Depression. ඇමරිකාවේ ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූසවෙල්ට් ජනාධිපතිතුමා මොකද කරේ? එතුමා මේ නිර්මාණය වුණු අලුත් තත්ත්වයට අලුත් විසඳුමක් ලබා දුන්නා. ජනතාවට දුන්න නිව් ඩීල් එකක්. නව ගනුදෙනුවක් හරහා ආර්ථිකය ශක්තිමත් කරා. ආර්ථිකයට මූල්‍ය ශක්තිය ලබා දුන්නා. ඒක පොම්ප කරා. ඒ හයිය ලබා දුන්නා. දැන් අපිත් මොකද කරන්න ඕන? අපි රාජ්‍ය ආදායම වැඩි කරගන්නට ඕන. කාර්යක්ෂමතාවය ඉහළ දමන්නට ඕන. නාස්ති අඩු කරන්නට ඕන. අත්‍යවශ්‍ය වියදම් පමණක් ක්‍රියාත්මක කරන්නට ඕන. රටට ඵලදායී නොවන වියදම් සියල්ලක්ම කපා හරින්නට ඕන. විශ්වාසනීයත්වය ගොඩනගන්නට ඕන. ඔය රේටිං ඒජන්සීස් වල අපේ රේටිං එක ඉහළ දමා ගන්නට ඕන. මූල්‍ය වෙළඳපොලේ විශ්වාසය ලබා ගන්නට ඕන. එතකොට අපිට පුළුවන් මූල්‍ය වෙළඳපොලට ගිහිල්ලා තවත් මුදල් අරගෙන ඵලදායී ආර්ථික සැලැස්මක් තුලින් රට ගොඩනගන්න. ඒ කාර්යය අපිට ඉෂ්ට කරන්නට පුළුවන්. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉදිරිය ගැන සැලසුම් කරන ඉදිරිය ගැන හිතන අපේ ක්‍රමෝපායික වැඩසටහනක් තිබෙන්නට ඕන. ක්‍රමෝපායික සැලසුම් වැඩසටහනක් ස්ට්‍රැටජික් ප්ලෑනින් වැඩපිළිවෙලක්. දැන් මම මේ අවස්ථාවේ කියන්න කැමති මේ කොරෝනා වෛරසය ඇතුළත මේක ක්‍රියාත්මක වෙන මොහොතේ Center for Disease Control කියන ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ තවත් භයංකාර වෛරසයක් ගැන ඒ අය හොයලා බලනවා. අලුත් වෛරසයක් නිර්මාණය වෙලා තිබෙනවා හරියට ඉබෝලා වෛරසයට සහ සමානව. චපාරේ කියන වෛරසය. දැන් මේව ගැන මේ අපේ ආණ්ඩුව දැනගන්නට ඕන. Center for Disease Control එකත් එක්ක කතා කරලා ඒ අවදානම ගැනත් අපේ රට හිතන්නට ඕන. නමුත් හිතා ගන්නට අමාරුයි කොරෝනා වලට මෙහෙම සැලසුම් කරා නම් ඔය ඉදිරි සෞඛ්‍ය අභියෝග වලට කොයි විදියට සැලසුම් කරයිද කියලා. මම මේ කාරණාව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය උදෙසා හැන්සාට් ගත කරනවා සභාගත කරනවා චපාරේ කියන වෛරසය ගැන තමුන්නාන්සලා පොඩ්ඩක් හොයලා බලන්න. American Center for Disease Control එකට පොඩ්ඩක් කතා කරලා මොකද්ද මේ තත්ත්වය කියලා අවබෝධ කරගන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවසාන වශයෙන් ජනතාවට හුස්ම ගන්න ඉඩක් අපි ලබා දෙන්නට ඕන. අපි එකක් අවබෝධ කරගන්නට ඕන. මේ රජය නිර්මාණය කරන සංවෘත ආර්ථික සැලැස්ම අද රටේ ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් නෙවෙයි. අපි ආපහු යන්නේ වහල් රටකටද? අපි ආපහු යන්නේ වැහිච්ච රටකටද?
අපි යන්නේ ආපහු පෝලිං යුගයකටද? අපි ආපහු යන්නේ සලාක ක්‍රමයකටද? ගරු කතානායකතුමනි, යුරෝපා හවුල යුරෝපියන් යූනියන් එක ඒකාබද්ධ නිවේදනයක් ඉදිරිපත් කරලා අනතුරු ඇඟවීමක් කරනවා. මොකද්ද මේ යුරෝපියන් යූනියන් කියලා කියන්නේ? නොදන්න අයගේ දැනගැනීමටයි මම කියන්නේ. 2019 අපේ රටේ සම්පූර්ණ අපනයන වලින් 29.8ක් ඇමරිකානු ඩොලර් මිලියන 3552ක් අපනයනය කරපු අපේ රටේ බහණ්ඩ පිටරට යවපු ඒ කේන්ද්‍රස්ථානයේ යුරෝපියන් යූනියන් එක. මොකද්ද ඒගොල්ලෝ කියන්නේ? ඒගොල්ලෝ කියනවා මේ ජාත්‍යන්තර වෙළඳාම මේක one way street එකක් නෙවෙයි. මේක එක පැත්තකට යන දෙයක් නෙවෙයි. මේක දෙපැත්තකට යන දෙයක් කියලා අපේ රටට අනතුරු ඇඟවීමක් කරනවා. මේ වහාම ආනයන තහනමට අවසානයක් ලබා දෙන්න කිය. ආනයන තහනම් ඉවත් කරන්නයි කියලා. ඒකේ ඉඟියක් කරනවා GSP+ සහනයටත් මේක බලපාන්න ඉඩ තියෙනවායි කියලා. මම මේක හැන්සාට් ගත කරනවා, සභාගත කරනවා නොදන්න අයගේ දැනගැනීම උදෙසා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම අපේ රටේ ඉදිරි ගමන පුද්ගලික ව්‍යවසායකත්වයේ කේන්ද්‍ර කරගත් ආයෝජනයට මුල්තැන ලබා දෙන සමබර ආර්ථිකයක්, මිශ්‍ර ආර්ථික ක්‍රමවේදයක් හරහා අපේ රට ගොඩනගන්නට ඕන. ව්‍යවසායකින්ට ශක්තිය ලබා දෙනවා කියන්නේ ගජමිතුරන්ට හයිය ලබා දීම පමණක් නොවේ. ඒ නිසා අපේ රටට නිව් විෂන් එකක්, නිව් ඩීල් එකක්, අලුත් ආරම්භයක්, අලුත් ගමනක් අවශ්‍යයි. අපේ රටට නව කාර්මීකරණ යුගයක් අවශ්‍යයි. අපි විශ්වාස කරනවා මේ නව කාර්මීකරණ යුගයේ කේන්ද්‍රස්ථාන 4ක් කේන්ද්‍ර කරගෙන අපි මේ අපේ ගමන අපි යන්නට ලෑස්ති. අපි ලෑස්ති මේක සමගි ජනබලවේගයේ ඩොක්ට්‍රින් එක හැටියට ඉදිරිපත් කරන්න. එක දැනුම, knowledge, දෙක බුද්ධිය, intelligence, තුන තොරතුරු, information, හතර තාක්ෂණය, technology. KIIT approach ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. මෙන්න මේ කේන්ද්‍රස්ථාන මුදුන්පත් කරගෙන අපි ඉදිරියට යන්නට ඕන. තවදුරටත් දලදේශීය නිෂ්පාදනයට පමණක් අවධානය යොමු කරන්නේ නැතුව මදක් හිතන්න භූටානය වගේ දලදේශීය සතුට පිළිබඳව. භූටානය කියනවා good governance, sustainable development, යහපත් පාලනය, තිරසර සංවර්ධනය, preservation and promotion of culture, සුරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම අපේ සංස්කෘතික ශේෂ්ත්‍රය සහ environmental conservation, පාරිසරික සංරක්ෂණය. Yes we can. ඔව් අපිට පුළුවන් ඉදිරියට යන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට මේ අභියෝග ජය ගන්නට පුළුවන්. විශේෂයෙන්ම මම කියන්නට කැමති අපේ සමගි ජන බලවේගයේ සතුව ඒ හැකියාවේ, දක්ෂතාවේ, කුසලතාවේ, දැනුම මිනුම, ඒ වගේම කාර්යක්ෂමතාවය අපට තිබෙනවා. අවසානයේ වින්ස්ටන් චර්චිල් මැතිතුමාගේ ප්‍රකාශයකින් මගේ කතාව අවසන් කරන්නම්. එතුමා කියනවා I have nothing to offer but blood, toil, tears and sweat. රුධිරයේ ශ්‍රමය, කඳුල හා දහදිය හැරුණු කොට පිරිනැමිය හැකි අන් කිසිවක් හෝ මා සතුව නොමැත. සමගි ජන බලවේගයේ අපිත් කියන්න කැමති රටදාය වෙනුවෙන් රුධිරයේ ශ්‍රමය, කඳුල, දහදිය කැපකොට අපේ මාතෘ භූමිය සුරක්ෂා කරන්නට, සෞභාග්‍ය සම්පන්න ස්වයං පෝෂිත රටක් බිහි කරන්නට අපි සූදානම්. ඒට නායකත්වය ලබා දෙන්නට ලෑස්ති කියමින් මගේ කතාව අවසන් කරනවා. ඔබතුමාට ස්තුතියි. asianmirror.lk